contemplate wonders around us. අපි අවට තියෙන පුදුම සහගත දේවල් ගැන තමයි මේ කතා කරන්නේ. Unit 1, there's an act out. Teacher, Hansana, Mohammed, Radha is there. The world is a big place. ලෝකෙ කියන්නේ විශාල තැනක්. If you could go anywhere in the world and discover something new. ඔයාට ලෝකෙ හැම කොහාට හරි යන්න පුළුවන් නම් අලුතින් දෙයක් හොයාගන්න පුළුවන්. Where would you go and what would you hope to see? ඔයා කොහාටද යන්න කැමති සහ ඔයා මොනවද දකින්න කැමති? ටීචර් අහනවා. I would like to go to India and see the Taj Mahal. මම යන්න කැමති ඉන්දියාවට ඒ වගේම දකින්න කැමති ටජ් මහල. I have heard that it is a beautiful place. මං අහලා තියෙනවා ඒක ඉතාමත් ලස්සන තැනක් කියලා. Yes. It's famous for its beauty. Oh. ඒක ජනප්‍රිය වෙලා තියෙන නැත්නම් ඒක ප්‍රසිද්ධ වෙලා තියෙන එකේ ලස්සන නිසා. Emperor Shah Jahan built it in memory of his beautiful wife. ශාජාන් කියන අධිරාජයා ඒක ගොඩනගලා තියෙන්නේ එයාගේ බිරිඳ මුම්තාස්ව ලස්සන බිරිඳ මුම්තාස්ව සිහිවීම සඳහා. Oh really? I would like to climb Mount Everest. ඇත්තටම මම නගින්න කැමති එවරස්ට් කන්ද. The highest mountain peak in the world. ලෝකේ උසින්ම තියෙන කඳු මුදුන. It will be a great adventure. ඒක නියම අත්දැකීමක් වේවි. Of course. How about you, Radha? ඇත්තටම ඔයා ගැන කියන්නකෝ රාදා. I would like to see the Great Wall of China and the Eiffel Tower. මම දකින්න යන්න කැමති චීන මහා ප්‍රාකාරය සහ Eiffel කුළුණ. So, you want to visit two places? එතකොට ඔයාට ස්ථාන දෙකක් බලන්න යන්න ඕනේ. Yes. I would like to see the pyramids of Egypt too. ඇත්තටම මට ඒ වගේම ඊජිප්තුවේ පිරමීඩ දකින්න යන්නත් කැමතියි. If possible යන්න පුළුවන්කමක් තිබුණොත්. Well, we have only discussed a few famous places in the world, but there are many more. හොඳයි. අපි මේ කතා කරේ සාකච්ඡා කළේ ලෝකයේ තියෙන ඉතාමත් අල්ප ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක්. ටිකයි මේ කතා කළේ. තව ගොඩක් තියෙනවා. Let's learn about them on another day. අපි ඒව ගැනත් කතා කරමු තවත් දවසක. Read the dialogue and fill the table. ඔගොල්ලෝ මේ dialogue එක කියවලා හොයන්න name of the student. මෙතන හිටපු ශිෂ්‍යයන්ගේ නම් ටික. Place or places he or she would like to visit. ඇය බලන්න යන්න කැමැත්තෙන් ඉන්න ස්ථාන මොකක්ද කියලා මේ ටේබල් එක writing book එකේ ලියලා complete කරන්න ඕනේ. Activity 2. Read the descriptions about famous monuments or constructions and match them with the pictures. මේ දීලා තියෙනවා අපිට ප්‍රසිද්ධ දේවල් 4ක විස්තර. ඒ ස්ථානවලට රිලේට් වෙන pictures ටිකකුත් අපිට next page එකේ දීලා තියෙනවා. You have to read these things. ඔයගොල්ලෝ මේවා කියවලා writing book එකේ activity 2 කියලා දාලා topic එක ලියන්න. number 1 2 කියලා. ඊට පස්සේ topic එකට match වෙන pictures වල only the letter එක විතරක් ඔයගොල්ලෝ writing book එකේ ලියන්න. Then after in activity 3 ඊට පස්සේ activity 3 එකේ තියෙනවා complete this table using the above descriptions. ඔයගොල්ලන්ට මේ අපි කියපු විස්තර ටිකෙන් මේකට අදාළ මෙන්න මේ කියපු විස්තර වලින් මේ ටේබල් එකත් complete කරන්න තියෙනවා. name නම, ඒ කියන්නේ place එකේ නම, country එක පිහිටලා තියෙන රට, size එකේ මොකක් හරි ප්‍රමාණයක් දීලා තියෙනවා නම්, period of construction එක ගොඩනගපු අවුරුද්ද දීලා තියෙනවා නම්, built by කවුරුන් විසින්ද ඒක ගොඩනගුවේ කියලා දීලා තියෙනවා නම්, amazing fact ඒක ගැන තියෙන අමුතුම නැත්නම් පුදුම සහගත කරුණු මොනවද කියලා ඔයගොල්ලෝ writing book එකේ ටේබල් එක ඇඳලා ලියන්න ඕනේ. example එකක් විදිහට the Great Wall of China කියන එක ඔයගොල්ලන්ට දීලා තියෙනවා. number 1 the Great Wall of China චීන මහා ප්‍රාකාරය. It is the largest man-made structure in the world. මේක තමයිලු ලෝකයේ මිනිසා විසින් හදපු විශාලතම නිර්මාණය. It was built over a long period of time since 700 BC. මේක නිර්මාණය කරලා තියෙන්නේ ගොඩාක් කලින් කාලෙකදී ලෝකයේ ක්‍රිස්තුස් වහන්සේ බිහිවීමටත් කලින් BC කියන්නේ before Christ කියන එක. එතකොට ක්‍රිස්තු පූර්ව 700 වෙනි සියවසේදී තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. The wall is
21,196 kilometers long. මේ බැම්මේ දිගින් කිලෝමීටර් 21,196ක් වෙනවා. And is made of stone, brick, wood, tempered earth, etc. ඒ වගේම මේක නිර්මාණය කරලා තියෙන්නේ ගල් වලින්, ගඩොල් වලින්, දැව වලින් සහ මැටි වර්ග වලින්. It is said that this is the only structure on the earth that can be seen from space. කතාවට කියනවා මේක විතරයිලු පෘථුවියේ දකින්න පුළුවන් වෙන්නේ අභ්‍යවකාශයට ගියාට පස්සේ. It is considered as the World Heritage Site by UNESCO. මේක යුනෙස්කෝවෙන් ලෝක උරුමයක් විදිහට සලකනවා. Number 2. Taj Mahal, India. ඉන්දියාවේ තියෙන Taj Mahal. Taj Mahal is a tomb that was built between 1631 AD. AD කියන එක අපි කියනවා මේ කෙටියෙන් abbreviation එකක් මේක. In the year of the goat කියලා. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. ක්‍රිස්තු වර්ෂ මේක ටාජ් මහල් හදලා තියෙන්නේ. මේක ටූම්බ් එකක් කියන්නේ මේක සොහොනක් හදලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1631 සහ 1652 AD. ඒ කියන්නේ 1652 වෙනි සියවස අතර කාලේ. On the orders of the Emperor Shahjahan. මේක හදලා තියෙන්නේ ශහජාන් කියන අධිරාජ්‍යයාගේ අනට අනුව. The fifth Muslim Mughal emperor to honor his late wife Queen Mumtaz. මේ ශහජාන් කියන්නේ පස්වෙනි මුස්ලිම් මෝගල් අධිරාජ්‍යයා. ඔහුගේ මිය ගියපු බිරිඳ එහෙම නැත්නම් අපි කියනවා මුම්තාස් කියන රැජින සිහිවීම සඳහා තමයි මේක හදලා තියෙන්නේ. It is made of white marble with beautiful gardens surrounding it. මේක හදලා තියෙන්නේ සුදු පාට තිරිවාන ගල් වලින් ලස්සනට ගෙවත්ත වට කරලා හදලා. It is one of the famous tourist attractions in the world. මේක සැලකෙනවා ලෝකයේ තියෙන විදේශිකයෝ ආකර්ෂණය කරගන්න එක ප්‍රසිද්ධ ස්ථානයක් විදිහට. Number 3. Mayan Temple City, Mexico. මෙක්සිකෝවේ තියෙන මායා වරුන්ගේ පන්සල් තියෙන නගරය. The temple city of Chichen Itza was built by people of the ancient Mayan civilization of Latin America. මේක තියෙන ලතින් ඇමරිකාවේ මායා ශිෂ්ටාචාරයේ හදපු පන්සලක් විදිහට මේක සලකනවලු. මේක චයිචන් ඉට්සා කියන ප්‍රදේශය තමයි නිර්මාණය කරලා තියෙන්නේ ආදි මානවයෝ විසින්. It is located in Mexico. මේක පිහිටලා තියෙන්නේ මෙක්සිකෝවේ. This site is famous for the different architectural styles of the buildings. මේ ප්‍රදේශය ප්‍රසිද්ධ වෙලා තියෙනවලු විවිධ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ වලින් තියෙන ගොඩනැගිලි වලට. Annually about 1.2 million tourists visit this place. වාර්ෂිකව මිලියන 1.2ක් විතර සංචාරකයෝ මේ ස්ථානය බලන්න යනවලු. The statue of Christ, the Redeemer. ක්‍රිස්තුස් වහන්සේගේ අර මැවුම්කරුවා කියන්නේ රිඩීමර් කියන්නේ මැවුම්කරුවා. මැවුම්කරුවාගේ ප්‍රතිමාව ගැන තමයි මේ කතා කරන්නේ. This famous statue was built by the French sculptor Paul Landowski and the Brazilian engineer Heitor de Silva Costa between 1922 and 1931. ඒ කියන්නේ මේ ප්‍රසිද්ධ ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ ප්‍රංශ ජාතික ප්‍රතිමා ශිල්පියෙක් වෙන පෝල් ලැන්ඩෝස්කි කියන කෙනා සහ බ්‍රසීලියානු එන්ජිනියර්වරයෙක් වෙන හේටඩ් සිල්වා කොස්ටා කියන කෙනා. කාල සීමාව තමයි 1922 සහ 1931 අතර කාලේ. It is 30 meters tall. ඒක උසින් මීටර් 30ක් වෙනවා. It is on the peak of the
Corcovado Mountain. මේක පිහිටලා තියෙන්නේ Corcovado කියන කඳු මුදුනේ. The statue is an icon for Brazil. මේ ප්‍රතිමාව බ්‍රසීලයට සලකුණක් වෙනවා. Then new 7 wonders of the world chosen. ලෝකේ තෝරගත්ත අලුත් පුදුම 7 ගැන මේ තියෙන්නේ අපිට. Activity 4 එකේ ඔයගොල්ලන්ගේ questions ටිකක් අහනවා. What is the organization that selected these 7 wonders? මොන ආයතනයද තෝරගන්නේ මේ ලෝක උරුම 7? What is the method used to select them? මොකද්ද ක්‍රමෝපාය මේවා තෝරගන්න භාවිතා කරපු? How many were selected for the final round? කීයක් තේරුණාද අවසාන වටේට? Who is the owner of the organization that selects the 7 wonders? කවුද මේ ආයතනයේ නැත්නම් සංවිධානයේ අයිතිකරුවා මේ පුදුම 7 තෝරගන්න? What is the aim of this organization? මේ සංවිධානයේ අරමුණ මොකක්ද? මෙන්න මේකෙන් තමයි විස්තර ටික හොයන්න තියෙන්නේ. The Great Wall of China, Rome's Colosseum, India's Taj Mahal, and 3 architectural constructions from Latin America were among the new 7 wonders of the world. මේ සඳහන් කරපු ස්ථාන ටික තමයි ලෝකේ අලුතින් පුදුම 7 විදිහට හොයාගෙන තියෙන්නේ. About 100 million votes were cast by the internet and mobile text messages. මේ ඡන්ද ලැබිලා තිනවා මිලියන 100කට එහා පැත්ත අන්තර්ජාලය හරහා සහ දුරකථන හරහා. According to New 7 Wonders, the non-profit organization that conducted the poll. මේ වැඩසටහන මෙහෙवला තියෙන්නේ ප්‍රතිලාභ නොලබන සංවිධානයක් විසින්. The chosen 7 beat 14 other nominated landmarks. මේ 7 තෝරගෙන තියෙන තවත් 14ක් අතරින්. Including the Eiffel Tower, East Island in the Pacific, the Statue of Liberty, the Acropolis, Russia's Kremlin, and Australia's Sydney Opera House. Almost 200 nominations came in. 200කට අධික සංඛ්‍යාවක් ස්ථාන ඉදිරිපත් වෙලා තිනවා මේ විදිහට. And the list was reduced to the 21 most voted. ඊට පස්සේ මේ ලිස්ට් එක 21කට අඩු කරගත්තලු වැඩියම ඡන්ද ලැබුණ විදිහට. The Colosseum, the Great Wall, Machu Picchu, the Taj Mahal, and Petra had been among the leading candidates since January 2007. While the statue of Christ Redeemer received an increase in votes more recently. More recently කියන්නේ මෑත කාලෙදී ගොඩක්ම ඡන්ද වැඩිවීමක් වුණ දේ. ඊළඟට while කියන්නේ අතරතුර කාලය කියන එක. leading candidates කියන්නේ ලකුණු නැත්නම් ඡන්ද වැඩියෙන් ගත්තු සමාජිකයෝ. since කියන්නේ සිට කියන එක. The campaign to name new wonders was launched in 1999 by the Swiss adventurer Bernard Weber. මේ කැම්පේන් එක දියත් කළේ 1999 දී ස්විස් ජාතික බර්නාඩ් වෙබර් කියන ගවේෂකයා. Weber's Switzerland-based foundation aims to promote cultural diversity by supporting, preserving and restoring monuments. ඔහුගේ මෙන්න මේ බහුජාතික සමාගම අරමුණු කරගත්තලු සංස්කෘතික විවිධත්වය ලෝකයට ප්‍රචලිත කරන්න, ඒකට සහාය දෙන්න, සහායව රැක ගන්න මොනියුමන්ට් සිහිවටන විදිහට. Activity 5 එකේ ඔයගොල්ලන්ට දීලා තියෙනවා මෙන්න මෙහෙම ස්ථාන කිහිපයක්. Select the correct monument and complete the blank. ඔයගොල්ලෝ මෙන්න මේ විස්තරය කියවලා
ගැලපෙන සිහිවටනය මොකක්ද කියලා හොයන්න ඕනි. A city in the clouds built around 1440 by the founder of the Inca Empire. Inca කියන අධිරාජ්‍යයේ හොයාගත්තු දෙයක් ගැන. Built on the orders of Shah Jahan, the fifth Muslim Mughal emperor, to honor the memory of his wife. අපි මේ ගැන කතා කළා. Great amphitheater in the center of Rome. රෝමයේ පිහිටපු ප්‍රේක්ෂකාගාරයක්. Stands 30 meters tall on top of Corcovado Mountain, overlooking Rio de Janeiro. මේ ගැනත් අපි කතා කළා. The last and greatest of all Mayan temples. The glittering capital of the Nabatean Empire of King Aretas IV. Built to link existing fortifications into a united defense system and better keep invading Mongolian tribes out of China. ඔයගොල්ලෝ පොඩ්ඩක් Google search කරලා බලන්න පුළුවන් මේ දේවල් ගැන. එතකොට පොඩි විස්තරයක් එනවා. ඊට පස්සේ මේවා කියන මෙන්න මේ දීලා තියෙන විස්තරات එක්ක match වෙන දේ ඔයගොල්ලන්ට feel කරගන්න පුළුවන්. Read these statements. මේ දීලා තියෙන දේවල් කියවන්නලු. බලමු. Students ලා 3 දෙනෙක් ඉන්නවා. We visited Kataragama last month. අපි බලන්න ගියා නැත්නම් අපි කතරගම ගියා ගිය මාසේ. When we went to Kiriwehera, අපි කිරිවෙහෙරට යනකොට lot of people were bathing in the Manik River. ගොඩක් මිනිස්සු නාමින් හිටියා මැනික් ගඟේ. My family and I went on a trip to Sigiriya. මගේ පවුලේ අය මමයි ගියා සීගිරිය බලන්න. When we visited the ancient fortress, a guide was explaining the history of the rock to a group of tourists. අපි ඒ ස්ථානෙට යනකොට එහෙම නැත්නම් අපි ඒ බලකොටුවට යනකොට මග පෙන්වන්නෙක් විස්තර කරමින් හිටිය නැත්නම් පැහැදිලි කරමින් හිටිය ඉතිහාසය මේ පර්වතයේ ඉතිහාසය විදේශිකයෝ කණ්ඩායමකට. My friends and I were in Jaffna last weekend. මගේ යාළුවෝයි මමයි හිටියා යාපනයේ ගිය සතියේ. A lot of devotees were praying at Nallur Kovil. ගොඩක් යාඥා කරමින් හිටිය නැත්නම් භක්තිවන්තයෝ යාඥා කරමින් හිටියා නල්ලූර් කෝවිලේ. නම් බලන්න දීලා තියෙන වචන පොඩ්ඩක් බෝල්ඩ් කරලා තියෙනවා. තද කළුවකුරින් පෙන්නනවා. were bathing, was explaining, were praying. එහෙනම් මේ be verbs එක්ක verb ing එකක් ඕගොල්ලන්ට පේන්න තියෙනවා. ඔන්න අපිට ඉගෙන ගන්න තියෙනවා past continuous tense එකයි past continuous එකේ negative form එකයි නැතාර්ථයයි බලන්න. The past continuous tense describes an action which started before a certain time in the past and was still in progress at that time. Past continuous වලින් අතීතයේ කරමින් පැවති ක්‍රියාවෙන් විස්තර කරනවා අතීතයේ යම්කිසි කාල සීමාවකදී ආරම්භ කරපු ඒ වගේම තවමත් ඒ දේ වෙමින් පැවතෙන කියන අදහසින් තියෙන දේවල් ගැන කතා කරන්න. Example, a lot of people were bathing in the Manik River. ගොඩක් මිනිස්සු නාමින් හිටියා මැනික් ගඟේ. දැන් එතනින් ඒක වෙද්දී ඉවරුනේ නැහැ. තාමත් එතන නානා ඉන්නවනේ. ඒ නිසා අපි දැක්ක දේ කියන නාමින් හිටියා. හැබැයි තවමත් නාමින් ඉන්න පුළුවන්. A guide was explaining the history of the rock to a group of tourists. ඒ වෙලාවේදී තමයි guide විස්තර කරමින් හිටිය ඉතිහාසය ගැන තවමත් ඒ දේ සිද්ධ වෙන්න පුළුවන්. A lot of devotees were praying at Nallur Kovil. ගොඩාක් භක්තිවන්තයෝ නල්ලූර් කෝවිලේදී යාඥා කරමින් හිටියා. අන් දෙවියන් වඳිමින් හිටියා. ඒතර මේක ආයි පාරක් වෙන්න පුළුවන් දෙයක්. තවමත් වෙන්න පුළුවන් දෙයක්. ෆෝමේෂන් එක තමයි අපි මතක තියාගන්න ඕනි දේ තමයි was hari were hari කියන වචන දෙකෙන් එකක් එක්ක verb ක්‍රියාපදය ing වලින් යෙදෙනවා කියන දේ. was එන්නේ singular, were එන්නේ plural කියන එක මතක තියාගන්න. past continuous tense වල negative form එක කියන්නේ නැතාර්ථය අපි හදනකොට example එකක් දීලා තිනවා. I wasn't watching TV at 3 pm. මම TV බලමින් හිටියේ නැහැ 3ට.
I was playing. මං හිටියේ සෙල්ලම් කරමින්. Now was එක was not තුනා. Kamal wasn't having breakfast at 7 a.m. He was getting ready to go to school. 7 වෙනකොට කමල් උදේ ආහාර ගනිමින් හිටියේ නැහැ. ඔහු සූදානම් වෙමින් හිටියා පාසලට යන්න. එහෙනම් ෆෝමේෂන් එක තමයි was were දෙකයින් එකක් එක්ක not යෙදිලා verb එකේ ing යෙදෙනවා කියන එක. Activity 6 එකේ අපිට කියනවා write your typical schedule of your usual everyday activities. ඔගොල්ලෝ සාමාන්‍යයෙන් මෙන්න මේ වෙලාවල් වලට කරන දේවල් ලියන්නලු. එක්සැම්පල් එකක් දීලා තිනවා have breakfast. උදේ ආහාරය ගන්නවා 6:30 am එහෙනම් 7:30 am 2:30 pm 3:30 pm 5 pm 6 pm 8 pm 10 pm ඔගොල්ලෝ කරන දේවල් මෙන්න මේ විදිහට ලියන්න. මෙතන have යෙදලා තියෙන I have කියලානේ කියන්නේ. ඒ නිසා have වලින් පටන් අරගෙන තමයි කරන දේ කියලා තියෙන්නේ. Number 2. Take turns and say what your friend was doing at a certain time. වෙලාව අරගෙන කියන්නලු ඔයාගේ යාළුවා මොනවද කළේ කියන එක ඒ වෙලාවේදී. දැන් අපිට මේ වැඩේ කරන්න විදිහක් නැති නිසා අපි එක්සැම්පල් බලමු. Surani was having breakfast at 7 am. Surani උදේ ආහාරය ගනිමින් හිටියා 7ට. Then make comparisons. ඊට පස්සේ අපිට සංසන්දන කරන්න කියනවා. I was studying, he was watching television. මම ඉගෙන ගනිමින් හිටියා, ඔහු රූපවාහිනිය නරඹමින් හිටියා. Activity 7. Now use negative sentences to compare your schedule with that of your friend. ඒ වැඩේත් ඉතින් අපිට examples වලින් තමයි බලන්න වෙන්නේ යාළුවත් එක්ක සංසන්දනය කරන වැඩේ. I was having breakfast at 6:30 am but Hansana was not having breakfast. මම උදේ ආහාරය ගනිමින් හිටියා 6:00ට. හංසන ආහාර ගනිමින් හිටියේ නැහැ. මොන බලන්න. ඔයගොල්ලන්ට ස්ට්‍රක්චර් එක තමයි මතක තියාගන්න වෙන්නේ. was not කියන එකයි was මෙතන have කියන එකේ ing form එක was having. One day a ladybird was getting ready for breakfast. She was expecting a house guest. Just as she began heating up the frying pan for pancakes, the doorbell rang. She took the frying pan off the stove and went to answer the door. As she opened the door, sunshine spilled in through the doorway. The sunshine actually made the carpet look a different color. Welcome, she said to her guest. I'm glad you could come by for breakfast. Ladybird opened the door wide. Come in and have a seat, she said. The ladybird went to the linen closet and pulled out her finest tablecloth. She spread the tablecloth on the table and set out her teapot beside the vase of sunflowers. The ladybird and her house guest sat down and had a delicious breakfast together. අලුත් කොටසක්. හොඳට බලන්න මේ highlight කරලා තියෙන වචන. Lady bird වචන දෙකකින් එකතු වෙලා තියෙන තනි වචනයක්. House guest, breakfast. ඔය වචන ටික පොඩ්ඩක් හොඳට බලන්න. We call these අපි මේවට කියනවා compound nouns කියලා. නැත්නම් නාමපද එකතු වෙලා හැදිච්ච සංයුක්ත නාමපද කියලා කියනවා. Compound nouns are words for people, animal, places, things or ideas made up of two or more words. සංයුක්ත නාමපද කියලා කියන්නේ මිනිස්සු, සත්තු, ස්ථාන, දේවල්, අදහස් ගැන කතා කරන්න වචන දෙකකට හෝ වැඩියෙන් භාවිතා කරන පද. Sometimes we write them as one word. සමහර වෙලාවට අපි ඒවා ලියනවා එක වචනයක් විදිහට. Sometimes as two words. සමහර වෙලාවට වචන දෙකක් විදිහට. And sometimes with a hyphen. සමහර වෙලාවට අපි ලියනවා පොඩි hyphen එකක්, පොඩි ඉරි කෑල්ලක් ගහලා. මේ තියෙන hyphen එක. මෙන්න මේ විදිහට අපි සමහර වෙලාවට ලියනවා. නම් post office කියන වචන දෙකෙන් post office කියන තනි වචනේ හැදෙනවා. hairdresser කියන එක මේක වචන ඈත් කළා මෙතන වචන ලං කරලා. hairdresser
ඊට passer by මෙතන තියෙන්නේ preposition එක. එතකොට ඒකත් එක්ක එකතු වෙලා passer by කියන වචනේ තනියම හැදෙනවා. බලන්න. Here are some more compound nouns. මේ තවත් දීලා තියෙනවා compound nouns ටිකක් අපිට. Teacher in charge, board of members, forget me not, cooking oil, footprint, swimming pool, fish tank, river bank, firefly, fireworks, grandmother, finger mark. Activity 8 එකේ ඔයගොල්ලන්ට කියනවා match a word in A with a word in B to make a new compound noun. අලුත් compound noun එකක් හැදෙන්න A B match කරන්නලු. Then fill in the blanks in the sentences below the table with a compound noun formed in activity 8A. මේකේ ඔයගොල්ලෝ match කරලා හදන වචන ටිකෙන් තමයි මෙන්න මේකේ හිස් තැන් ටික පුරවන්න වෙන්නේ. නිසා හොඳ කල්පනාවෙන් මෙතන තියෙන වචන match කරන්න ඕනේ. railway, traffic, book, bus, rush, air, children's high. දන්න වචන ඉස්සලම match කරලා එන්න එතකොට ලේසි. park, way, station, port, stop, shop, light, are. එක example එකක් මම පෙන්නන්න. stop the bicycle. bicycle නවත්තන්න. the is red. එහෙනම් රතු පාටින් තියෙන්නේ මොකද්ද? මෙතනින් අපිට හදාගන්න පුළුවන් traffic light කියන වචනේ. ඒකෙන් අපිට මෙතන fill කරන්න පුළුවන්. මේ විදිහට ඉතුරු ටික ඔයගොල්ලෝ හදන්න ඕනේ. activity 9 එකේ කියනවා put the two smaller words together to make a compound word. මේ වචන දෙකෙන් compound word එකක් ඉස්සරහින් ලියන්න ඕනේ ඔයගොල්ලෝ. sunshine, campfire ඔය වචන දෙක එකට කියවෙන්න ඕනේ.